සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කන්දේවත්ත හේනේගම පදිංචි විශ්‍රාමික ගුරු කමලා රාජපක්ෂ මහත්මිය, දියණිය වන වෛද්‍ය සුමුදු රාජපක්ෂ මහත්මිය, බෑනනුවන් වන වෛද්‍ය ප්‍රමින්ද කටුවල මහත්මයා, මුණුබුරා වන කුවිඳු කටුවල උතනුවන් ඇතුළු ඒ දරුවා ඇතුළු පින්නතුන් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ගම්පහ හේනේගම විසූ විශ්‍රාමික විදුහල්පති ආර්.පී.එස්. රාජපක්ෂ පියතුමන්ට අනුමෝදනා වශයෙන් වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමයි මේ විදියට බෞද්ධ රූප වාහිනිය තුලින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට සලසලා ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඒ පිළිබඳ දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ දේශනාව මතු කරන ඊටාම වැදගත් දෙයක් තමයි මේ ලෝකයේ අවබෝධය කරා යනවා නම් එයාට මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන්න පුළුවන් කියන එක. බුදුරජාණන් වහන්සේ කියන අයෝමය විශ්වාසය ඉදිරියේ තමයි අපිට මේ ලෝකය මායාවක් කියලා පේන්නේ. මේ අපි දකින ලෝකයේ යථාර්ථය නෙමෙයි, යථාර්ථය ඇසෙන් දකින්න බෑ කියලත් අපිට බුද්ධ දේශනාව තුලින්මයි පේන්නේ. ඇහි සීමාව හරිම පටුයි. ඇහැට පේන සීමාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවක තියෙන සියල්ලම යථාර්ථය නෙමෙයි. යථාර්ථයේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒක ඉන්ද්‍රිය ගෝචර නෑ, ඇහැට අහුවෙන්නේ නෑ, කනට අහුවෙන්නේ නෑ. බටහිර විද්‍යාවෙන් බලන කෙනෙකුට නිතරම හිතෙන්න පුළුවන් ලෝකේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව තමයි යථාර්ථය කියලා. මොකද ඒගොල්ලන්ට අහුවෙන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ විතරයිනේ. නමුත් ලෝකේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නෑ, යථාර්ථය. යථාර්ථය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒකට අතීන්ද්‍රිය ඥානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රිය සීමාව ඉක්මවලා ගිය අතීන්ද්‍රිය ඥානයකින් තමයි ලෝකේ යථාර්ථය දකින්න වෙන්නේ. ලෝකේ ඇත්ත කතාව ඇහැට පේන්නේ නැහැ. ලෝකේ ඇත්ත කතාව පේන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාව නැමැති ඇස උපදවා ගත්තේ නැති ශ්‍රාවකයෙකුට ඇහින් ලෝකයේ දකලා ලෝකයේ පිළිබඳ යථාර්ථය දකින්න බෑ. ඒකට භාවනාවෙන් විශාල උපකාරයක් හම්බ වෙනවා. භාවනාව කියන්නේ බුදුදහම පැහැදිලි කරන ඉතා වැදගත් අවස්ථාවක්. බුද්ධ දේශනා විශේෂත්වයත් ඒකම තමයි. ලෝකයේ ආගමික මතවාද දිහා බැලුවාම අපට පේනවා ලෝකේ ගොඩාක් ආගමික මතයන් මැවුම් වාදයටයි බර. මැවීම තමයි ඉස්මුදුනේ පිළිගන්නේ. මැවුම් වාදයේ ලෝකයේ පිළිගන්න කාලයක බුදුරජාණන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කිව්වේ වගකීම තම තමා විසින් බාරගත යුතු බවට. වගකීම තමා විසින් බාර ගන්න ඕන කියලා. පිරිතකටවත් වගකීම බාර දෙන්න බෑ. දැන් මේ කාලේ එහෙම කිව්වට පිරිත් වලින් ඔය විවිධ ගාථා වලින් අරුබුදේ විසඳ ගන්න පුළුවන් කියලා රේඩියෝ එකක් අහගෙන ඉන්නකොට උදේට ඇහෙනවනේ. නමුත් ඒක මූලික බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟතාවයක් පළ කරන්නේ නැහැ. හේතුව තමයි වගකීම් සහිත පුද්ගලයෙක් තමයි බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළේ. තමන් කැමති නම් නිවෙන්න පුළුවන්. නිවෙන ශ්‍රාවකයා විසින් තමන්ගේ ජීවිතයේ ධර්මයේ ගොඩනගා ගන්න ඕන, දායාද වෙන්න ඕන. ධර්මයේ තුල දායාද නොවිච්ච මිනිහෙකුට නිවෙන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් බෑ කියලායි උන්වහන්සේ වදාළේ. උන්වහන්සේ දේශනා කළේ මගේ සිවුරු පොටේ එල්ලි එල්ලි හිටියත් මහණෙනි ප්‍රතිපදාව පුරන්නේ නැත්නම් එයාට මගේ ළඟ හිටියා කියන කාරණේ මත නිවීම හම්බෙන්නේ. යන්න බලන්න, වගකීම තමන්ට තියෙන්නේ. වගකීම බුදුරජාණන් වහන්සේට කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගකීම තමා සන්තක දෙයක්. ඒ තමා සන්තක වගකීම තමන් පැහැර හැරියොත්
මොන්නතරම් නිවන සම්බන්ධ කතාවක් මතු වුණත් පින්වත් න්යාට අවබෝධය කරා යන්න බෑ. ඒතර මේ ලෝකේ යථාර්ථය කියන්නේ ආධ්‍යාත්මික ගැඹුරු ප්‍රවේශයක් තුළ Taman තුළ උද්ගත වන තත්වයක්. ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය පාරම්පරික බෞද්ධකම මත උරුම වෙන්නේ නැහැ. පරම්පරාගත බෞද්ධකමින් නිවන සම්බන්ධ දාර්ශනික කතාව හිමිකාරීත්වයේ හම්බ වෙන්නේ නැහැ. මොකද බෞද්ධයන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මානව ප්‍රජාවටයි, මානව වර්ගයාටයි. ඒ මානව වර්ගය අතර බෞද්ධයෝ හිටියෙත් නැහැ. ඒ අය පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තෙරුවන් සරණ ගිහින් ඔබ වහන්සේ කියන ධර්මයේ තුල මමත් කැමැතියි ජීවමාන වෙන්න. මම ඔබ වහන්සේට එකඟයි කියලා ධර්මයේ මහාන වුණා මිසක් ගොඩාක් දෙනෙක් බෞද්ධයෝ නෙමෙයි ඒ කාලේ. බෞද්ධයෝ නෙමෙයි මොකද ඒ අයගේ හැසිරීම වලින් මේක හොඳට පේන්න තියෙනවා. මොකද සමහර අය බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ උන්වහන්සේත් එක්ක වාද කරන්න කියලා හිතාගෙන. තවත් සමහර අය හිටියා බුදුහාමුදුරුවෝ ළඟට ආවේ මොන වගේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් බලලා යන්න. මොන වගේ මෝස්තරයක මිනිස්සෙක්ද මේ බුදුහාමුදුරුවෝ කියලා බලලා යන්න ආපු අයත් හිටියා. ඒ ආපු අයගේ හැසිරීම වලින් ඒකේ තියෙනවා අප්පේ කච්චේ තුන්නී භූතා ඒකමන්තන් නිසීදී සමහර අය විල තෘෂ්ටීන් භූතවම වාඩි වෙනවලු කතා කරන්නේ නැතුව. අප්පේ කච්චේ නාම ගොත්තං සාවිත්වා ඒකමන්තන් නිසීදී ඔය අතර නාම ගෝත්‍රත් කියනවලු මම මේ අහවලා ඔබ වහන්සේ බලලා යන්න ආවේ ටිකක්. අප්පේ කච්චේ නාම ගොත්තං සාවිත්වා නාම ගෝත්‍ර කියලා වාඩි වෙනවලු. ඔය අතර ඈත ඉඳලා බලාගෙන ඉඳලා සමහර කොටසක් යන්න යනවලු. දැන් තේරෙනවා පැහැදිලා ආපු අය නෙමෙයි. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේට එහෙම පැහැදෙන්න බණ කියන්න උමනාවක් තිබෙත් නැහැ. එහෙම උමනාවක් තිබ්බේ නැහැ. මේ මොකද බුදුරජාණන් වහන්සේට උමනාව නැහැනේ පිරිස වැඩි කරගන්න. ඒකනේ සමහර අය කියන්නේ ඔය සමහර ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම බුදුහාමුදුරුවෝ ඒවට උත්තර දෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ලෝකේ අන්තයක් තියනවාද කියලා බුදුහාමුදුරුවෝ කෙලින්ම උත්තරයක් දෙන්නේ නැහැ. අන්තයක් නැද්ද කියලා ඇහුවොත් ඒත් උත්තරයක් දෙන්නේ අන්තෝ ලෝකෝ අනන්තෝ. මොකද ඒවා සාමාන්‍ය කෙනෙකුට සමහරට ඒවා තේරුම් කරාට තේරෙන්නේ නැතු ඇත. දැන් විශ්වයේ ආරම්භය ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ තිබ්බට සත්වයාගේ ආරම්භය ගැන ගැඹුරු විග්‍රහයක් නැහැ. සත්වයාගේ ආරම්භය ගැන සත්වයාගේ ආරම්භය ගැන මේ දක්වා යම් විකාශනයක් වුණා කියන එක පිළිබඳ ආබස්සර කායික මනෝමය කායික ජීවි පිරිසක් මේ රස පොළොව ස්පර්ශ කරලා එතනත් රස තෘෂ්ණාව නිසාම විකාශනය වුණා කිව්වට සත්වයාගේ ආරම්භය කියන්න බෑ. සත්‍යයේ ආරම්භය කොතනද? විශේෂ වෙන්නේ නැහැ සාමාන්‍ය. ඒක සාමාන්‍ය කෙනෙකුට කිව්වට විශේෂ වෙන්නේ නැහැ. ඇත්තටම මේ ලෝකේ මොකක්වත් නැත්තම් සත්‍යය කොහොම ආරම්භ වෙන්නේ නැද්ද? හිතුවාම නිකන් ඔළුව කුරුවල් වෙලා යනවනේ. මොකක්වත්ම නැත්තම් සත්‍යය කොහොමද ආරම්භ වෙන්නේ නැත්තේ? මොකක්වත්ම නැහැ කියමුකෝ. අවකාශයේ විතරයි තියෙන්නේ කියලා. කොහොමද ආරම්භ වෙන්නේ නැත්තේ? කොහොමද ආරම්භ වෙන්නේ නැත්තේ? හේතුන් නිසා ඇති වෙන්නේ. මොකක්ද හේතුව? නැත්තම් මොකක්වත් නෑ කියන එකයි හේතුව. මොකද ලෝකේ නෑ කියන ඒවා නිසා සමහර ඒවා ඇති වෙනවා. මොකක්වත්ම නැති වෙන්න මම උදාහරණයක් කියන්නම්. මොකක්වත්ම නැත්තම් අවකාශයේ වැඩි වෙන්න දෝංකාරය වැඩි වෙනවා. අවකාශයේ වැඩි වෙච්ච නිසා තමයි දෝංකාරයක් අර දැන් ඔය අවකාශය වැඩි වුණාට පස්සේ අපි හිතමු මට ඒක විද්‍යාත්මකව කියන්න උවමනා නැහැ. මේක නිකන් තේරෙන්න මේ බෞද්ධ සමාජයේදී අපි කියන්නේ. අවකාශය වැඩි වුණාට පස්සේ දැන් අපි හිතමු ලිඳක කියලා. එතකොට මම කියලා කිව්වම මම කියලා රීවර්බ් එකක් ඇහෙන්නේ. ඒ නැතිකම නිසා මේ අවකාශයේ වැඩිකමටම උද්ගත වෙන තත්වයක්. විද්‍යාත්මකව පැහැදිලි කරනකොට ඕක වෙන කතාවක් ඇති. නමුත් මොකක්වත් නැහැ මම මේ කියන්න උත්සාහ කළේ මොකක්වත් නැහැ කියන එක නිසා සමහර ඒවා ඇති වෙනවා. මොකක්වත් නැහැ කියන එක නිසා සමහර තරංග ඇති වෙනවා. ඒ බඳු තරංග විශාල ප්‍රමාණයක සංයෝගයකට කරන්න පුළුවන් ගැඹුරු ක්‍රියාවලියක් තියෙනවා. මේක නිමිත්තක් කරගෙන ලෝකේ හොයාගෙන ගියොත් නැහැ කියන එක නිසා ඇති වෙන්න ලිස්ට් එකක් හදන්න පුළුවන්. ඒ අතර සත්වයාගේ ජීවියාගේ ආරම්භය ගැනත් යම් දල අදහසක් ගන්න පුළුවන්. ඒක නිවැරදි වෙන්නත් නොවෙන්නත් පුළුවන්. සමහර ඒවාට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. ඇයි උත්තර දීලා ඒක කෙලවරක් කරන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ මරණින් පස්සේ ඉන්නවද කියලා සමහර අය අහලා තියෙනවා. ඔබ වහන්සේ මරණින් පස්සේ ඉන්නවද?
ඒතර බුදුහාර උත්තර දෙන්නේ නැහැ ඒකට. ඇයි? මරණින් පස්සේ නැද්ද? උත්තර දෙන්නේ නැහැ. නැද්ද කියලා අහනකොට ඉන්නවා හරි නැහැ හරි කියලා ඇහුවොත් ඊළඟට ආය අහන්නේ නැද්ද? එහෙනම් ඉන්නවනම් කොහෙද ඉන්නේ කියලා අහන්නේ නැද්ද? අහනවා. මොකද මේ හේතුඵල ධම ගැන හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම තියෙන්නේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන හේතුඵල ධම තේරුම් නැති කෙනෙකුට ඉන්නවනම් කොහෙද ඉන්නේ? නැත්තම් කොහෙටද ගියේ? අහන්නේ නැද්ද? අහනවා. නැත්තම් කොහෙටද ගියේ? නැති වෙන හැම දෙයක්ම ගිය තැන් කියන්න පුළුවන්ද? තර්කයක් විදියට කෙනෙක් කියන්න පුළුවන්. හරි. නැත්තම් ගිය තැනක් තියෙන්න ඕනනේ. දැන් ඔබ වහන්සේලා ඔය කියන නිර්වාණ ධාතුවටපත් වුණාට පස්සේ එයාගේ විඥාණය ආය උපතක් කරා යන්නලු. මොකද්ද උනේ? කොහෙටද ගියේ කියලා අහන්න පුළුවන් ටිකක් භෞතිකවාදයට බර මිනිස්සෙකුට. එහෙනම් මේකට උත්තරයක් දෙන්නකෝ. ගින්නක් ඇවිලෙනකොට ඒ ගින්න ඇවිලෙන්නේ දර දැම්මමනේ. දර දාන්න ගින්න ඇවිලෙනවද නැද්ද? ඇවිලෙනවා. දර දාන්න ගින්නපත්. දැන් දර දාන එක පිදුරු දාන එක නතර කරලා දැම්මොත් ගින්නට මොකක් වෙයිද? ගින්න නිවිල යනවා. ගින්න ඇවිලුනේ හේතු සහිතවද හේතු රහිතවද එහෙනම්? හේතු සහිතව. මොකක්ද හේතුව? දර දාපු එක. දැන් දර දාන්න නැතිකොට ගින්න එහෙම නිවිල යනවා. අර විශාලට මේ ඇවිලිච්ච ගින්න එහෙම නිවිල යනවා. දැන් මට කියන්නේ එහෙනම් නිවිච්ච ගින්න කොහෙටද ගියේ කියලා? දර දාන එක නතර කරාම ගින්න ඇවිලුණ එක නිවුණනේ. දැන් අර ගින්න උතුරට ගියා දකුණට ගියා කියලා පණවන්න පුළුවන්. බෑ පණවන්න පුළුවන් මෙහිම. දර නිසා ගින්න ඇවිලුණා. දර දාන එක නැවතිච්ච නිසා ගින්න නීවිලා ගියා. අන්න ඒ වගේ විඥානේ කොහෙද ගියේ කියලා හොයන්න බෑ. කර්මේ නිසා විඥානේ නැවත නැවත පිහිටනවා. කර්මේ නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙලා යනවා. අන්න ඔය පරයයනුයි තේරුම් ගන්න ඕනේ. එන්නේ මේ කතාව දන්නේ නැති මිනිහෙකුට මේක කියන්න ගියාට පස්සේ හරි උබතෝ කෝටිකයක පැටලෙන්න වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද කියලා හැම එකපාර උත්තර දෙන්නේ නැත්තේ. ඒවට කියන්නේ දස අව්‍යාකෘත ප්‍රශ්න. ඒවා උත්තර දිය යුතු ප්‍රශ්න නෙමෙයි. විස්තර කරලා හේතු සහිතව තේරුම් ගන්න ඕනේ. ඒ හේතුඵල ධමයක් නේ බුදුදහම. හේතුන් නිසා උද්ගත වන ඵල ධර්ම ටිකක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට ඵලෙ නිරුද්ධ වෙලා යනවා. එච්චරයි. ඔය පරයයන් තමයි බුද්ධ දේශනාව ශ්‍රාවකයාව අවදි කරන්නේ. දැන් ඕවට උත්තර නොදී ඉන්නකොට සමහර අය කියලා තියෙනවා මේ සමහර මහාන වෙච්ච හාමුදුරුවෝ කියලා තියෙනවා. ඔබ වහන්සේ ළඟට එනකොට මට පැහැදීමක් තිබ්බා. දැන් ඔබ වහන්සේ එක්ක ටිකක් කතා කරාට පස්සේ මට තිබ්බ පැහැදීමක් දැන් නැහැ. මම මේ සිවුරු අරින්න යන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කියනවා මට ඔබ වහන්සේ ගැන දැන් පැහැදීමක් නැහැ. කලින් තිබ්බා පොඩි එකක්. පොඩි පැහැදීමක් කලින් තිබ්බා. දැන් මට පැහැදීමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද කලබල වෙන්න එපා වාඩි වෙන්න මම තේරුම් කරන්න එහෙම කිව්වද නැහැ. ඇයි අර පිරිස වැඩි කරගන්න උබනාවක් නැහැනේ. උන්වහන්සේ කියනවා හැබැයිද එහෙමනම් මේ ඔයා මේක අහගන්න කියනවා. ඔයා මහාන වෙන වෙලාවේ මම පොරොන්දු වුණාද ඔයාට මේ ඔයා මහාන වෙන්න මම ওই ටිකට උත්තර දෙන්නම් කියලා මම පොරොන්දු වුණාද කියලා අහනවා. නෑ කියලා. ඒ වගේම ඔයා පොරොන්දු වුණාද මට මම මහාන වෙන්නම් ඔබ වහන්සේ මේවට උත්තර දෙනවනම්. නැත්නම් මට මහාන වෙන්න බෑ කියලා ඔයා මට පොරොන්දු වුණාද කියලා අහනවා. නෑ කියලා. එහෙනම් මොනවද මේ අහන්නේ කියලා. ඔහෙට යන්න ඕන යන්න කියනවා. බලන්න කොච්චර නිදහස්ද කියලා. එතකොට සමහර අය ගිහිනුත් තියෙනවා. සමහර අය ගිහින් අඩියක් දෙකක් පිටිපස්සට ගිහින් අහලා තියෙනවා හරි. මම කියන එකටනේ ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ. ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? එතකොට කියලා තියෙනවා හොඳයි. මම කියන එක අහගන්න ඕන නම් තමුන් වාඩි වෙන්න. ඔයා අහන හණීවට මම උත්තර දෙන්න ලෑස්ති නෑ. මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ දුක දුකෙන් නැත මිදීමත් කියන්නයි. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි හොයාගත්තේ මේ සාංශාරික ජාලයට නැවත නැවත එකතු වෙන එක මට අවාසිදායකයි. දැන් ලෝකේ ඔය මැවුම් වාදයට බර හැම ඉගැන්වීමක්ම කියන්නේ දෙවියන් වහන්සේ අතරට ගියාම ප්‍රශ්න විසඳෙනවා කියලා. නමුත් බුදුදහම ඒ කියන්නේ දෙවියන් වහන්සේ අතරට ගියත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ හැමයි කෙටි කාලීනව විසඳුමක් තියෙනවා. දිව්‍ය ලෝකවල එහෙම ගියාම
ඒතකොට කෙටි කාලේ විසඳුම තමයි දිව්‍ය ලෝකයන්ෙත් පුණ්‍ය විපාකයකටනේ. පින්නට අනුව දිව්‍ය ලෝකේ ගියත් ඒ පිනත් අනිත්‍ය වෙලා යනකොට ආයෙත් වැටෙනවා සතර අපායට. අන්න ඒකයි. ඒ විනත් අනිත්‍ය වෙලා යන එක. මොකද බුදුදහමේ කේන්ද්‍රගත කතාවක් නේ අනිත්‍යතාවය කියන එක. පිනත් අනිත්‍ය වශයෙන් දැක්කොත් තමයි හිත නිවනටපත් වෙන්නේ. නැත්තම් බෑ. දැන් අද මිනිස්සු කැමතිද පින අනිත්‍ය වශයෙන් දකින්න? කැමති නෑ. අද ඉන්න මිනිසුන්ට නිවන කියන්නේ හීනයක් පින්නවත්. මිනිස්සු පින අනිත්‍ය වශයෙන් දකින්න කැමති නෑ. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් පින විපස්සනා කරන්න ලංකාවේ මිනිස්සු කැමති නෑ. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට සෑහෙන කාලයක් නිවන් දකින්න වෙන්නේ නෑ. පිනද අතහැරලා දාපු තැනකයි නිර්වාණය තියෙන්නේ. පින විතරක් නෙමෙයි නිවනද අතහැරලා දාපු තැනකයි නිවන තියෙන්නේ. නිවනත් එක වෙල් නිවනවත් තුරුල් කරගෙන බදාගෙන අභිනන්දනය කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. නිවනත් හිතින් අතහැරලා දාන්න ඕන වෙලාවක් එනවා. ඒක දැම්ම කරන්න ඕන එකක් නෙමෙයි. ඉහළට හිත දියුණු කරගෙන යනකොට නිබ්බානනාබිනන්දති නිවනවත් මහණෙනි අභිනන්දනය කරන්න එපා කියනවා. නිවනවත් අභිනන්දනය කරන්නේ නැති තැනකයි හිත විසංකාරගත කරලා ਸਰව ශූන්‍යතාවයකටපත් වෙලා හිත සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. නිවනවත් සතුටෙන් පිළි අරගෙන ඒක අභිනන්දනය කර කර හිටියොත් එයාට නිවන හම්බ වෙන්නේ නැහැ. එයාටත් නිවන හම්බ වෙන්නේ නැහැ. ඒතර මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව ඉතා වැදගත් කාරණයක්. හේතුව තමයි ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනේ පින්වත්නි මේ යන දීර්ඝ ගමන තුල අපි තුල තියෙනවා මේ ලෝකේ සතුටෙන් පිළිගන්න ගතිය. ඒතර මේ පිළිගන්න ගතිය තුලම අපි නැවත භවයේ ප්‍රාර්ථනා කරනවා. දැන් ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ මිනිස්සු භවයේ ප්‍රාර්ථනා කර හිටියා. ඒගොල්ලෝ හොයාගත්ත මේ සංසාරය කියලා එකක් තියෙනවා. ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තියෙනවා. ඒතකොට ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක් තියෙන නිසා ඒකේ හොඳම තැනකට යන්න ඉන්දියාවේ ඒ කාලේ හිටිය මිනිස්සු සැලසුම් කළා. හොඳම තැන. ඒගොල්ලෝ හොඳම තැන විදියට හොයාගත්ත බ්‍රහ්ම ලෝකේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ධ්‍යාන දියුණු කළා. ධ්‍යාන දියුණු කරන එක බුදුහාමුදුරුවෝ නෙමෙයි හොයාගත්තේ. ඒක සමකාලීන ಭಾರತೀಯ ශ්‍රමණ කණ්ඩායම අතර තිබ්බ එකක්. ඒ කියන්නේ උන්වහන්සේ බෝධි මණ්ඩලයේ මේ ආලාර කාලාම ළඟින් ධ්‍යාන ඉගෙන ගන්න. ආලාර කාලාම උද්දකරාම පුත්ත ළඟ 8 වෙනි ධ්‍යානෙ දක්වා තිබුණා. එවන ඒවා බුදුහාරෝ හොයාගත්තේ නෙමෙයි. මොකක්ද එහෙනම් මේ බුදුහාරෝ හොයාගත්තේ? බුදුහාමුදුරුවෝ දැන් ඒ කාලේ හිටිය අය කිව්වා සංසාරේ හොද්දම තැන තමයි බඹලොව. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්මතල තියෙනවා. එතනට ගියොත් එතන දීර්ඝායුෂක් තියෙනවා. එතන ඊටා ස්ථාවර භාවයක් තියෙනවා. ඒගොල්ලෝගේ කතාවත් යම් තාක් ඇත්ත. හේතුව තමයි වඩා හොඳ තැනට ඔක්කොම අවුල් නම් හොඳම තැනට යන එකනේ උත්සාහ කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේ ප්‍රශ්නේ ලිහන විදිය. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා එහෙනම් හොඳම තැනට යන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා හොඳම තැනට ගියත් එතනත් අවිනිශ්චිතයි. මොකද ඒ தත්වයක් වෙනස් වෙන්න පුළුවන්. මොකද උනන් දැනගත්ත මේ ලෝකේ රිද්මය විපරිණාමය කියලා. ඒ தත්වයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ ගිහින් එතනත් කාලාන්තරයක් ඒ ඉඳලා ආයෙත් දුගතියට වැටෙන තැනකට හිත හැදෙන්න පුළුවන්. බඹ ලෝක ගිය හැබැයි බ්‍රහ්ම ලෝකේ ගිය කෙනෙක් ඊළඟ ජීවිතේ දුගතියට වැටෙන්නේ නැහැ. සුගතියට වැටෙනවා. ඒ කියන්නේ බඹ ලෝකෙන් කෙලින්ම දිව්‍ය තල වලට වැටෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. හැබැයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා එතනින් පස්සේ ආයෙ සතර අපායට වැටෙන්න පුළුවන්. නෑ එතනත් අවුලක් තියෙනවා කියලා උන්වහන්සේ ඒ නිසා ඒකට විකල්පයක් විදියට ඔය ක්‍රමයේ ඉතා ගැඹුරු පරිශ්‍රණයක් කළා. ආර්ය පරිේෂණ සූත්‍රය කියලා බලව පරිේෂණය කියන වචනේ විශ්වවිද්‍යාලවල දැන් කතා කරලා ඒක බුදුදහමේ වචනයක් ඇත්තට. ආර්ය පරිේෂණ කියලා සූත්‍රයක් තියෙනවා. ආර්ය පරිේෂණේ කාම පරිේෂණම් කියලා තියෙනවා කාම පරිේෂණය ගැන. මේ විදියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැනගත්තා වඩා හොඳ තැනකට යනවට වඩා හොඳ තැනකටත් නොයා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ පවතින தත්ත්වය සම්පූර්ණයෙන්ම ඇති නොවන විදියටම හිත වෙනස් කරගන්න පුළුවන් නම් අනිත් එතන ප්‍රශ්නේ විසඳෙනවනේ. ඒ නිසා උන්වහන්සේ ඒක තමයි මේ උන්වහන්සේ නිකම්ම කැලේට ගිහින් දුෂ්කර ක්‍රියා කළා නෙමෙයි. උන්වහන්සේ මේ කාරණා වලින් උන්වහන්සේ මේ Tamanගේ ජීවිතය අසමත් මේ ශ්‍රමණ කණ්ඩායම කියන දේත් මහා හරි වැඩක් නෙමෙයි. 8 වෙනි ධ්‍යානෙ දිනු කරගෙන ධ්‍යාන සමාපatti දිනු කරලා බඹලෝ යනවා කියන්නේ ඒකත් සදාකාලික නෑ. බ්‍රහ්ම ලෝකෙ ගිහිනුත් ඒකත් අනිත්‍ය වෙනවනම්. ඒ නිසා එතනත් මහා ලොකු තැන නෙමෙයි. බැරිද මේ අවුල සම්පූර්ණයෙන්ම ලිහන්න කියලා උන්වහන්සේ ඒක තමයි දුර්ගේශ්වරී වල ඇතුලේ පරිශ්‍රණය කරන්නේ. අවුරුදු 8ක් මේ කැලේට ගිහින් පින්ඩපාතේ වැඩලා දුෂ්කර ක්‍රියා බඩ වේලෙනකන් ඇවිද ඉඳලා
ඊට පස්සේ පපුවට බඩ පපුව ඇලෙනකන් ওই විදියට හිටියා කියලා අපි ඇහුවට උන්වහන්සේ මොකද්ද හොයාගත්තේ කියලා අපි දැනගන්න ඉපාය. එතකොට උන්වහන්සේ බෝධි මණ්ඩලේ වාඩි වුණා. බෝධි මණ්ඩලේ ජීවිතයත් අත්හැරලා වාඩි වුණා. හැම මස්ලේ අන්තිමටම උන්වහන්සේ හරි විඩාවටපත් වුණා. සත්‍ය හොයාගෙන ගියා. සත්‍ය හොයපු අයගේ වැඩ කරා උන්වහන්සේ. ඒ කාලේ සත්‍ය හොයාගෙන ගියපු අය කරපු දේවල් තියෙනවනේ. ඔක්කොම කරලා බැලුවා. බලලා අන්තිමටම තේරුණා මේක මිනිහෙක් ළඟවත් මේ සදාකාලිකව මේ අවුල විසඳ ගන්න තැන නැහැ කියලා උන්වහන්සේ දැනගෙන උන්වහන්සේ ගංගායිනේ. හැබැයි ඒ වෙනකොට උන්වහන්සේ දැනගෙන හිටියා මේ ලෝකේ හේතු සහිතව ගැට ගැහෙන බව. ඒ කියන්නේ මේ අත්දකින්න ඵලය නිකම් එකක් නෙමෙයි, මේකට අන්තර් හේතුවක සම්බන්ධයක් තියෙනවා. ඒ හේතුව නිසා ඵලය හට ගන්නවා. හේතුව නැත්තම් ඵලය නෑ වගේ එකක් උන්වහන්සේ හොයාගත්තා. දල අදහසක් තිබ්බා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ආම මස්ලේ නහර ඇට මිදුළු වේලෙනවා නම් වේලුණා විතුරු වෙනවා. අන්තිම පරිශ්‍රණයනේ. දැන් මහන්සි වෙලා එක දිගට තා විඩාබර ගමනක් ආපු ගමනක් නේ තියෙන්නේ. කාම ලෝකේ කොහොමත් සැපයක් නැහැ. කාම ලෝකයේ තුල ආස්වාද ජනක බවක් නැහැ කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. මොකද උන්වහන්සේ හොඳට කාම සම්පත් වින්දනය කියලා බැලුවානේ. එහෙම නැතු මේ කාම සම්පත් වලට ගරහා කරපු කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒක හොඳට කරලා බැලුවා. අවුරුදු 16ක් වෙනකොට මාලිගාවේ 16 අවුරුද්දේ අයත් එක්ක උන්වහන්සේ හිටියේ. ඊටාම ලස්සන බිරිඳක් හිටියා. 1,40,000ක් විතර කාන්තාවෝ හිටියා පිරිවරාගෙන. හේමන්ත ගිම්හානේ වර්ෂාන කියන ඍතු වලට වෙනම මාලිගා තිබුණා. අපිට මොනවද තියෙන්නේ? ඊටාම සැපසහිත ජීවිතයක් තිබ්බ උන්වහන්සේ දැනගත්ත මේ සැපයත් වැඩන්නේ මේකත් ඊට වඩා එකක් හැමදාමත් හොයනවා. ඒ කියන්නේ මේ හිත සැපෙන් තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. බලන්නකො සැප පස්සේ දුවන මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. විවාහ වුණාම නිදහස් කියලා හිතනවා. ඊට පස්සේ දරුවෙක් ලැබුණාම නිදහස් කියලා හිතනවා. ඊට පස්සේ දරුවා ටිකක් ලොකු වුණා නම් හරි කියලා අම්මා කෙනෙක් හිතාන ඉන්නවා. දරුවා ලොකු වුණාම පෙර පාසල් අරන් ගියාම හරි කියලා හිතනවා. නෑ කමන්නේ ඉතින් ඉස්කෝලේ ගිහින් ඔය ස්ථාවර වුණාම හරි කියලා. කමන්නේ ඉස්කෝලේ ගිහින් ටික කාලයක් ගියාට පස්සේ මේ තනියෙන් ඉස්කෝලේ යවන්න පුළුවන් එතකන් යනවා කියලා හිතනවා. ඊට පස්සේ පස්සෙන් යන්න ඕනේ. උසස් සාමාන්‍ය පෙළ ලියුවම හරියයි කියලා හිතාන. ඊට පස්සේ උසස් පෙළට දුවවන්න ඕනේ. ඒක කරාම හරියයි කියලා හිතාන. ඊට පස්සේ හිතනවා විශ්වවිද්‍යාලෙ ගියාම හරියයි කියලා. ඊට පස්සේ හිතනවා පශ්චාත් උපාධි කරාම හරියයි කියලා. ඊට පස්සේ හිතනවා හොඳ රැකියාවක් කරගත්තාම හරියයි කියලා. ඊට පස්සේ මුණුබුරෝ බලාගත්තාම හරි. ඔය වගේ එක මේ තෘප්තිමත් වෙන ගමනක නෙමෙයි අපි ඉන්නේ. මැරෙනකම් මේ හිත තෘප්තිමත් කරන්න බෑ. ඒ කියන්නේ මේ කාම ලෝකයේ කාම සම්පත් එක්ක මේ හිත තෘප්තිමත් කරලා අහවර කරන්න බෑ පින්නත්. තෘප්තිමත් වෙන්නේ නැහැ මේ හිත. ඒක උනාසම් තාම හොඳින් දැනගෙන හිටියා. මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ කියලා දැනගෙන ඉතින් මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න හදනකොට තවත් තෘප්තිමත් කළ යුතු තැනක් පේන්න පටන් ගන්නවා. අරකට ලැබුණාම හරියයි කියලා හිතෙනවා. බයිසිකලෙන් යන මිනිස්සයාට හිතෙනවා නෑ මෝටර් බයිසිකල් එකක් ගත්තා නම් ප්‍රශ්න ඉවරයි. ඒකෙන් සතුටු වෙන්නේ නෑ. එයා ඊට පස්සේ බලනවා මං කොහොම හරි කමනේ ත්‍රිවිල් එකකටවත් යන්න ඕනේ කියලා. ඊට පස්සේ කාර් එකක් ගන්න හදනවා. ඊට පස්සේ ඒක ඊටා සුව පහසු එකක් වෙනවා. ඔය වගේ මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. උන්වහන්සේ දැනගත්තා මේ හිත තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මේ අතෘප්තිය කියන එක හැම තැනකම පවතිනවා කියලා දැනගත්තා. කියන්නේ මේ කාම ලෝකයෙන් තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි හිතක් තමයි අපි පවත්වන්නේ කියලා උන්වහන්සේ දැනගෙන උන්වහන්සේ ඒ ක්‍රමයේ අතහැරලා දැම්මා. ඒකයි කාමසුකල්ලිකාණු යෝගී අතහැරලා දැම්මා. මොකද ඒ ක්‍රමයේ ASCII ඊටාම් පුංචි කාලේ ඉඳන් හොඳ සැප විඳින්න ඇතිනේ. අනික ඉතින් මොනව නැතුවටද නේ? මොනවද තිබ්බේ නැත්තේ? ඒ කියන්නේ වැඩ තාත්තා මුලින්ම සැලසුම් කළා ඊටාම ඉහළ සැප සම්පත් දෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයාත් එක්කම හැදෙන පිරිසක් තමයි මාලිගාවේ හිටියේ. වැඩටවත් ඉඳලා නැහැ වයසක අය. ඔක්කොම තරුණ අයත් එක්ක ඊටාම සුවපහසු ජීවිතයක්. දැන් ඔය මේ මාලිගා ගැන එහෙම කියද්දි කියනවා මේ හේමන්ත ගිම්මාන වස්සාන කියන ඍතු වලට ඒ වස්සානේට ඔරොත්තු දෙන විදියට එකම මාලිගා උසින් ඒ කියන්නේ මාලිගා තුනම එකම උසකට තිබිලා තියෙන්නේ. ඒ වගේ ඇතුලේ කාමරවල උස පහත් භාවය කියන්නේ සමහරලාවට මේ හොඳටම ග්‍රීස්ම ඍතුවේ ටිකක් උසින් හදලා තියෙන කාමර. ඒ වගේ අර මේ ඊටාම ධනවත් පිරිසක් නෙමේ ශාක්‍ය වංශයට අයිති මේ බොහොම රජ පෙළපතකට සම්බන්ධ අය.
ඉතින් උන්වහන්සේ මේක කරලා බැලුව මේක කිසිම තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි බව උන්වහන්සේ තේරුම් ගත්තා. එතකොට ඒ තේරුම් ගැනීමේ උච්චතම අවස්ථාව තමයි මේ බැඳීම් තවදුරටත් ඇති වුණොත් සත්‍ය ගවේෂණයට යන්න බෑ කියලා තමයි එදා එක දවසක් රාත්‍රියේ උන්වහන්සේ මේ මාලිගාවෙන් පහළට බැලලා ඇසල සඳ පායා ඇති රාත්‍රියක මේ ගඟින් එහා පැත්තට යන්නේ. ගිහින් උන්වහන්සේ එක එක දේවල් කරලා බැලුවා විමුක්තියට මොකක් හරි හම්බෙයිද කියලා එක එක ශ්‍රමණ කණ්ඩායම් ළඟට ගිහින් බැලුවා. හරි ගියේ නෑ. බැරිම තැන තමයි උන්වහන්සේ. හැබැයි මේ හැමෝගෙම ගත්ත දැනුම උන්වහන්සේ තුල තිබුණා. දැන් ධ්‍යානෙම ඉක්මනට උපදව ගත්තානේ. ධ්‍යාන උපදව ගත්තාම ඔය ආලාර කාලාම එහෙම කියනවනේ දැන් ඔයත් මම වගේ මේ ඉතා දිනු කරපු කෙනෙක් අපි දෙන්න මේ ගෝලියෝ ටික බෙදාගෙන පාවිච්චි කරමු කියලා. ඒතර උන්වහන්සේ කියනවනේ නෑ මට මෙතනින් නවතින්න බෑ කියලා උන්වහන්සේ ඊට වඩා එකක් හොයාගත්තානේ. හැබැයි බුදුහාමුදුරුවෝ සංසාරේ කියන එක බුදුහාමුදුරුවෝ හොයාගත් එකක් නෙමෙයි. සංසාරේ කියන එක ඒ ගෞරවය දෙන්න ඕන ಭಾರತೀಯ ශ්‍රමණ කණ්ඩායම් වලට. ඒගොල්ලෝ දැනගෙන හිටියා සංසාරය කියලා එකක් තියෙනවා කියලා. ඒක කාමසුකල්ලිකානුയോഗයේ අනුගමනය කරපු බ්‍රාහ්මණ සම්ප්‍රදාය භෞතිකවාදී නැත්තට. ඒගොල්ලෝ අද ඉන්නේ භෞතිකවාදීයි. ඒ වගේ ඒගොල්ලෝ කිව්ව කාලා බීලා ඔය ඉමු. වැඩන්නේ ඔය හොත්තට කාලා බීලා ණය වෙලා හරි කකා ඉමු ආයි උපතක් කරා යනවද ඕවා අපිට පිළිගන්න බෑ කියලා. යනවනම් දෙවියන් මහා බ්‍රහ්මයා අතරට යන්නේ. ඒ නිසා අපි හොඳට කාලා බීලා ඉමු කියලා අර සැපසයි. ඇත්තටම මේක මේ මහා දේශපාලන අරුබුදයක් එක පැත්තකින්. මේ මිනිස්සු හොත්තට කාලා බීලා මේ බමුණු සැප විඳිනවා. මේ තවත් කොටසක් දුක් විඳිනවා. ඒ වගේ මේ දුක් විඳින මිනිසුන්ගේ දේවල් අරගෙන මේ මහා බ්‍රහ්මයාට පූජා කරනවා කියලා ඛණ්ඩ තියෙනවා ගින්නට දානවා. මේකට විරුද්ධව නැගී ඉන්න ඕන කියලා තමයි ওই ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ. ආජීවකයෝ පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ ජටිලෝ මේගොල්ලෝ අර බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධව මේ සැපදීමේකට විරුද්ධව ඒගොල්ලෝ කැලේට ගිහින් දුක් දෙමින් ආධ්‍යාත්මික ප්‍රවේශයකට පිවිසුණා. ඒතකොට මේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුලින් අනාදිමත් කාලයක් තිස්සේ හොයාගත්ත දේ තමයි ඒගොල්ලෝ දැනගත්තා මේක මෙතනින් නවතින එකක් නෙමෙයි. මේක ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තියෙනවා. ඒ කියන්නේ මම සාංශාරිකයි. ඒක දැනගත්තා ඒගොල්ලෝ. ඒක දැනගත්තට ඒගොල්ලන්ට විකල්පයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ එහෙනම් හොඳයි එකම විකල්පේ හොත්තම තැනට යන්න බල. හැබැයි ඒක දැනගත්ත ඒගොල්ලෝ දිනු කරපු භාවනාවලින්. ඒතර බුදුරජාණන් වහන්සේ දැනගත් උන්වහන්සේ කලේ මේ කොතන ගියත් වැඩක් නැහැ. අන්න ඒකයි. කොතන ගියත් වැඩක් නැහැ. හේතුන් නිසා ඇතිවෙන ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා උන්වහන්සේ අර බෝධි මණ්ඩලයේ ළඟ වාඩි වෙන්නේ. එදා අර අන්තිමටම හැබැයි එදා වාඩි වෙනකොටම දන්නවා බුදු වෙනවා කියලා. ඒ කියන්නේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. මොකද ඒ වගේම ශ්‍රමණ කණ්ඩායම් දැනගෙන හිටියා. ඊටාම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරපු මේ විශ්ව ධාතුව තුළ ගිලා බහැලා පවතින එක සත්‍යයක් තියෙනවා. ඒක පේන්නේ නැහැ ඒගොල්ලන්ට. මේ විශ්ව ධාතුව තුළ මේ න්‍යාය හරියටම ගිලා බහැලා තියෙනවා. මේ ලෝකේ මේ ඒ කියන්නේ ඒගොල්ලෝ දැනගත්ත හොඳම තැනට යන් අපිට තේරෙන්නේ නැති නිසා. හැබැයි මේ විශ්ව ධාතුව තුළ ගිලා බහැලා පවතින ලෝකේ පරමාර්ථ සත්‍යයක් තියෙනවා. මේ ලෝකේ ගැට ගැහිච්ච විදිහ. ඒගොල්ලෝ නමුත් ඒක තේරුන්නේ නැහැ. ඒක පැහැදිලි කරන කෙනා තමයි බුදුවරයා කියලා ඒගොල්ලෝ දැනන් හිටියා. එහෙම මේ ලෝකේ සත්‍යයක් තමයි අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳම තැනකට අපි යමු කියලා කල්පනා කරලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. හැබැයි මේ න්‍යාය, සසර ගැට ගැහෙන න්‍යාය දැනගන්න කෙනා බුදුවරයෙක් කියලා දැනගෙන හිටියා. ඒ බුද්ධත්වයේ පිනිස කවදා හෝ මේ විශ්ව ධාතුව තුළ ගිලා බහැලා පවතින සත්‍ය මතු කරන මුනිවරයෙක් ළඟදී පහළ වෙනවා කියලා ඒගොල්ලෝ හිතුවා. මොකද විශාල කොලහලයක් තිබ්බ සත්‍යය ගැන. අද වගේ නෙමෙයි. අද මිනිසුන්ගේ නිදහසක් නැහැනේ චින්තනේ. බුදුහාමුදුරන්ගේ දේශනාවකම තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි ජාලයක ගැටුමක් තියෙද්දි බුදුහාමර පහළ වුණේ කියලා. එක ආගමික මත මොකද සත්‍ය හෙව්වා. කිං සත්‍ය ගවේසි. මොකද්ද සත්‍ය? බුදුහාරුණත් පිළිගත්තේ නැහැ මුල් කාලේ. කිං කුසල ගවේසි. මොකද්ද කුසලයේ කියලා හෙව්වා. ඒගොල්ලෝ මේ තමන්ගේ හිතවත්කම් වලට හැම පිළිගත්තේ නැහැ. පුදුම නිදහස් චින්තනයක් ಭಾರತයේ මිනිසුන්ට තිබුණා. මේ බුදු කෙනෙක් පහළ වෙන යුගයේ එහෙමයි ඥානවන්ත මිනිස්සුන්ගේ පහළ වෙන්නේ කාලෙට. අපි හිතනවා දැන් තමයි ඥානවන්ත කියලා. ඒ වුණාට බලන්නකො මිනිස්සුන්ගේ චින්තනය කොච්චර පටුයිද කියලා. ඒ කාලේ එහෙම නෑ. හරි පළල් චින්තනයක් තිබ්බා. බුදුහාමුදුරුවෝණත් කියන එක පිළිගන්න ලෑස්තුන්නේ. හරි ඔබ වහන්සේ කියන එක ඕකනම් මොකද්ද ඕකට විකල්පය කියලා අනිත් පැත්තෙන් ප්‍රශ්න ඇහුවා. සමහර අය කෙලින්ම ඇවිල්ලා ඇඟිල්ල දික් කරලා කිව්වා ඔබ වහන්සේ කියන එක මම පිළිගන්නේ නෑ කියලා. ඒ වගේ මහා පුදුම නිදහස් චින්තනයක් තිබ්බා. අද වගේ නෙමෙයි.
ලංකාවේ වුණත් එහෙමයි පින්වත්නි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා බණ කියද්දී සතියකින් මාර්ගඵලලාභින් 8500ක් බිහි වෙලා තියෙනවා. ඒතර ලංකාවේ මිනිස්සුන්ට මොනතරම් නිදහස් චින්තනයක් තියෙනවද? අද බලන්න තමන්ගේ මතේම හොවා දක්වනවා. අනුන්ගේ මතේ හෙලා දකින්න. කෝ නිදහස් චින්තනය. හරි වහල් භාවයක් නේ අද තියෙන්නේ. රූපේට වහල් වෙලා, ශබ්දේට වහල් වෙලා. එළිය රූපේට පුළුවන් ඔබව අඬවන්න. එළිය රූපේට පුළුවන් ඔබව හිනස්සවන්න. එච්චරට එළියට වහල් වෙලා. ඔය වහල් චින්තනින් අයින් වෙච්ච තැන තමයි අරහත් වේ කියන්නේ. ඒ කියන්නේ එළිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්ට වහල් භාවයක් රහතන් වහන්සේ තුල පවතින්නේ නැහැ. එහෙනම් ලෝකේ සැබෑ නිදහස් භාවයේ තියෙන අරහත්වේ. අපි වහල් භාවයක් තියෙන්නේ අපිට. අපිට පුළුවන් එළිය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන් මුල් කරගෙන අඬවන්නත් පුළුවන්, හිනස්සවන්නත් පුළුවන්. ඒ බඳු තත්වයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ බඳු ලෝකයක අපි නැවතිලා ඉන්නේ. ඒතර මේ බඳු ලෝකයක අපි නැවතිලා ඉන්නවා නම් ඒ කියන්නේ මේ අපි නැවතිලා ඉන්න ලෝකේ යථාර්ථය මේක නම් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා කවදාවත් මේ සංසාරයට සමවදින්න නැතුව නිවෙන විදිය. ඒක උන්වහන්සේ හොයාගත්තේ එදා බෝධි මණ්ඩලේ වාඩි වෙලා අර එතන වාඩි වුණාට පස්සේ උන්වහන්සේ හැබැයි ජීවිතේම අත්හැරලා දාලා අපේක්ෂා බංගත්වයටත් ගිහින් නෙමෙයි. නමුත් දැන් ආයි රකින්න දෙයක් නැහැනේ. කොම කාම සම්පත් ඔක්කොම අතහැරලා දාලා අවුරුදු 6ක් එක දිගට ඝන කැලෑවේ එක එක ශ්‍රමණ කණ්ඩායම් වල වැඩපිළිවෙල අනුගමනය කරලා ඒ අයගෙන් ගොඩනගාගත්ත නොඑක් දැනුමත් එක්කයි වාඩි වෙන්නේ. මේ බුද්ධත්වයේ කියන්නේ නිකංකක් නෙමෙයි. වාඩි වෙලා උන්වහන්සේ අර ආනාපාන සති සමාධියෙන් නැගිට්ටා. හැම බුදු කෙනෙක්ම සමවදින සමාධිය තමයි ආනාපාන සති සමාධිය. ඒක ಭಾರತයේ තිබ්බ එකක්. සමාධියෙන් නැගිටලා උන්වහන්සේ අර ධ්‍යානක් තිබුණානේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන ಭಾರತයේ තිබුණා. ධ්‍යාන සමාපatti බුදුහාර හොයාගත්ත එකක් නෙමෙයි. බුදුහාර හොයාගත්ත එක සමාපත්තියයි තියෙන්නේ. මොකද්ද? බුදුහාර කවුරු හරි ඇහුවොත් එහෙම ඔබට ලොකු ගැටලුවක් ඒක. ධ්‍යාන සමාපatti බුදුහාර හොයාගත්තේ නැහැ. මොකද්ද බුදුහාර හොයාගත්තේ? අෂ්ට සමාපatti ಭಾರතයේ තිබුණා. රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන තිබුණා. මොකද්ද එනම් බුදුහාර හොයාගත්තේ? අෂ්ට සමාපatti වලට නවවෙනි සමාපත්තියක් එකතු කළා බුදුහාර. ඒකට කියන්නේ නිරෝධ සමාපatti. සියල්ලම නිරුද්ධ කරලා දාන සමාධිය. ඒකට කියන්නේ නිරෝධ සමාපatti. අන්න ඒක තමයි බුදුහාර හොයාගත්තේ. ඒක හරිය ගැඹුරු එකක්. ඒ නිරෝධ සමාපත්තිය තුලින් මුළු විශ්ව ධාතුවම නිරුද්ධ කරලා Tamanගේ හිත තුලින් නිරුද්ධ කරලා හිත විසංකාරගත කරලා නැවත රාග දේශ මොහ හිතේ හිටින් නැති විදියට හිත හදාගෙන රාග දේශ මොහේ Tamanගේ හිතේ හිටට පස්සේ තමයි කයෙන් වචනින් මනසින් අලුතෙන් කර්ම කෙරෙන්නේ. රාගේ හිටලා නැත්තම් යා රාගේ නැති තැනක අලුතෙන් සිතින් කයෙන් වචනින් කර්ම කරන්නේ. අලුතෙන් කර්ම කෙරෙන්නේ නැති නිසා නැවත උපතක් කරා හදෙන්නේ නැති විදියට මේ ශ්‍රාවකයන් වෙනවා. එදා උන්වහන්සේ වජ්‍රාසනයේ මත බෝධි මණ්ඩලේ වාඩි වෙලා බැලුවා පිටිපස්සට. බලාගෙන ගියා කොහොමද? මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය. මොකද්ද ලොකුම ප්‍රශ්නේ? ජරා මරණ දුක. මොකක් නිසාද මේ ජරා මරණ දුක ඇති වෙන්නේ? ඔන්න උන්වහන්සේ බලන්න පටන් ගත්ත සමාධිය. ජරා මරණ දුක ඇති වෙන්නේ උපන් නිසා. මොකක් නිසාද? උපන් නිසා. ජාතිපච්චයා ජරා මරණ. ඔන්න ඕකයි හොයාගත්තේ. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතියයි ප්‍රශ්නේ. ජාතිය කියන්නේ ඉපදී. එහෙමනම් මේ ප්‍රශ්නේ ඉපදීම. දැන් ලංකාවේ මිනිස්සු හිතන්නේ හොඳ තැනක උපන්නාම හරියයි කියලා. අනේ ඇමරිකාව වගේ රටක උපදින්න ඕන ඉපදුනා නම් හොඳ සම්පත් තියෙන පවුලක ඉපදින්න ඕනේ නැහැ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇයි? ඉපදීමමනේ ප්‍රශ්නේ. හොඳ තැනක ඉපදුනා කියලා අවුල විසඳෙන්නේ නැහැ. ඉපදීමමයි අවුල. බලන්න බුදු කෙනෙක් දැන් අද බලන්න මේ බඳු බුද්ධ ශ්‍රාවකයෙකුට ඉතා ප්‍රබල පටිච්ච සමුප්පන්න න්‍යායක් තියරි එකක් තියෙද්දී මිනිසු බය නැතුව කේන්දරයට අවුල බාර දෙනවනේ. කේන්දරේ නිසා තමයි විඳින්නේ. ඒ රාෂ්ටකයන්ද කොහෙද ලබලා? සෙනසුරු අවුල් මේ දවස්වල කියලා කියන්නේ නැද්ද? කියනවා. අපි බලන්න ඒක බුද්ධ දේශනාවල කොච්චර විරුද්ධයිද? කේන්දරකාරී මේ බුදුදහම ලස්සනට ඇඳගෙන කියනවනේ. එතන අහුවෙලා යනවා බෞද්ධයෙක්.
අපිට භාගතුන් වහන්සේ වදාළේ කේන්දරේ නිසා විඳවනවා කියලා නෙමෙයි. නැකත නිසා විඳවනවා කියලා නෙමෙයි. දේවාලයක් නිසා විඳවනවා කියලා නෙමෙයි. මොකක් නිසාද විඳවන්නේ? ජාතිය නිසායි. ජාතිය කියන්නේ උපන් නිසා. ඔන්න බෝධි මණ්ඩලේ ඇත්තටම මේ විදිහටයි බෞද්ධයෙක් භාවනාව තුළින් වාඩි වෙලා සමාධියක් උපදවන මේ විදිහටයි බලන්න ඕනේ. එතකොටයි දුක නිමා වෙන්නේ. දුක ගැට ගැහෙන විදියත් ලිහෙන විදියත් එයාට ඊටාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන. එතකොට උන්වහන්සේ ජාතියක් දකිනවා. ජාති කියන්නේ භෞතිකවාදී මිනිහෙක් හිතන්න පුළුවන් මෙහි තමයි උපදින්නේ කියලා නෑ. අණ්ඩජ bitter කටුවස්සේ උපදිනවා. බලන්න බුදු කෙනෙක්ගේ විස්මිත ජාතිය ගැන විග්‍රහය. ගර්භාෂ බිත්තියක් ඇතුලේ ප්‍රතිසන්දිය ලබනවා. ජලාබුජ. කුණු ගොඩවල් වල රොඩු ගොඩවල් වල පණුව වගේ සත්තු උපදිනවා. ඔය අතර ඕපපාතිකවත් උපදිනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්මතලවල නිරේ ඉබේම පහළ වෙනවා. ඔය උපත් හතරම බුදුරජාණන් සමාධියෙන් දකින්න එදා. බෝධිසත්වයන් වහන්සේ. තවම බුදු වෙලා නැහැ. එතකොට උන්වහන්සේ දකින්නවා ජාතිය නිසායි ජරා මරණ දුක. ජාතිය කියන්නේ මෙහෙම නෙමෙයි. bitter කට්ටක් අස්සේද ගර්භාෂයක් ඇතුළේද කුණු ගොඩවල් වලද ඕපපාතිකවද ඒ උපදීමට අනුව දුක. සාපේක්ෂයි දුක. එක වගේ නෑ. එතකොට උන්වහන්සේ බලන හොඳයි ජාතිය කියන එක මොකක් නිසාද ඇති වුනේ. එතකොට උන්වහන්සේට Tamanගෙම හිතෙන් පේන්න පටන් ගත්තා. භවපච්චයා ජාති. භවය නිසායි ජාතිය. භවය කියන්නේ මොකක්ද? මොකක්ද භවය කියන්නේ? ඔය පටිච්ච සමුප්පාදේවත් දන්නේ නැතුව අපිට මේ වැඩේ කරන්න. මේ බුදු කෙනෙක්ගේ කේන්ද්‍රගත කතාව ගැන අපි මේ කියන්නේ. භවපච්චයා ජාති. මොකද්ද භවය කියන්නේ? හැම බෞද්ධයෙක්ම පටිච්ච සමුප්පාදේ හොඳට ඉගෙන ගන්න ඕනේ. බුද්ධ පූජා කාදා ඉගෙන ගන්නතර වැඩක් නැහැ. බෝධි පූජා කවි ඕව වැඩක් නැහැ. ඒවා මේ ඊ පෙරද හදාගත්තේ ඕනේ. ඒවත් ඔය සද්ධාවට එහෙම උදව්වක් නැතුවා නෙමෙයි. සද්ධාවට උදව්වක් ඒවයි තියෙනවා. නමුත් පින්වත්නි බෞද්ධයෙක් මෙන්න මේකයි ඉගෙන ගන්න ඕනේ. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එක. හැබැයි භවංච පජානාති කියන එක ඊට වඩා හුඟක් පළල් විශාල මාතෘකාවක් භවය කියන එක. භවය කියන එක ගැඹුරින්ම කිව්වොත් ඇති බවට මනසේ හැප්පෙන එකට තමයි භවය කියන්නේ. ඒකේ දෙපැත්තක් තියෙනවා උප්පත්ති භවය සහ උප්පත්ති භවයයි කර්ම භවයයි කියලා. ෂණිකව භවය පහළ වෙනවා. ඒක ගැඹුරු එකක් මම ඒක කියන්න යන්නේ නැහැ මෙතන. උත්පත්ති භවයයි කර්ම භවයයි. ඒ කියන්නේ කර්ම භවය නිසා කර්ම භවය කියන්නේ කර්ම භවය නිසා තමයි ඇති බවට මනසේ හැප්පෙන්නේ. දුව ඉන්නවා, පුතා ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මම ඉන්නවා. ඊට පස්සේ ඔහොම ඇති බවට මනසේ හැප්පෙනවා. ඒකට කර්ම භවය කියනවා. ඊට පස්සේ ඇති බවට මනසේ හැප්පෙන දේ දකින්න මට්ටම එනවා. අන්න ඒකට උත්පත්ති භවය කියනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම තේරෙන්නේ කිව්වොත් රුවන්වැලි සෑය කියලා එකක් තියෙනවා කියලා ඇති බවට මනසේ හැප්පෙනවා. අන්න ඒකට කියනවා කර්ම භවය කියලා. ඊට පස්සේ රුවන්වැලි සෑය දකින්න මට්ටම තියෙන්නේ. සිත කය වචනේ පාවිච්චි කරලා යා රුවන්වැලි සෑය ළඟට ගිහින් රුවන්වැලි සෑය ඒ කියන්නේ චක්කු විඥානේ පහළ වෙන මට්ටම. අන්න ඒකට කියන්නේ උත්පත්ති භවය. ඊට පස්සේ උත්පත්ති භවයෙන් ආයි කර්ම භවය හදනවා. දැකපු දේ ඇති බවට ආයි මනසේ හැප්පෙනවා. ඕක මා අමුතු එකක්. ඇති බවට මනසේ හැප්පෙනවා. ඒ නිසා යා ඒක දකිනවා. එතකොට උත්පත්ති භවය නිසා ආය කර්ම භවයක් පැන වෙනවා. දැකපු දේ ඇති බවට ආය මනසේ හැප්පෙනවා. ඔන්න ඔය විදිහට මේ ලෝකේ තණ්හාව ගැට ගැහෙන මේ භවයේ වටයක් තියෙනවා. භවයේ ගැඹුරු කාරණයක්. නමුත් පොදුවේ දැන් මෙතන තේරුම් ගන්න භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන එක. ඇති බවට මනසේ හැප්පෙන එක නිසාම තමයි ඒ ඇති දේ දකින්න සිතෙන් කයෙන් වචනෙන් මිනිස්සු සැලසුම් කරන්නේ. එතකොට කර්ම හැදෙනවා. මගේ දරුවා ඉන්නවා කියලා ඇති බවට මනසේ හැප්පෙනකොට මගේ දරුවව රැකගන්න යා සිතෙනුත් වැඩ කරනවා, කයනුත් වැඩ කරනවා, වචනෙනුත් වැඩ. සිතින් කයෙන් වචනෙන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනකොට යා තුල නව කර්ම සකස් වෙනවා. නව කර්ම සකස් වෙනවා කියන්නේ අනාගතයේ දුක මෝරනවා. එච්චරයි. ඕනෝමයි ඉපදෙන්නේ. දැන් නමුත් පොදුවේ ගත්තට පස්සේ විපාක පිණිස කර්ම හැදෙන එකට තමයි භවය කියලා කියන්නේ. විපාක පිණිස කර්ම හැදිච්ච නිසා ජාතිය. භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදිලා තියෙන්නේ දුගතියට යන්න නම් ආන්නේ ඕපපාතිකව പ്രേත ලෝකේ හරි තිරිසන් ලෝකේ හරි ඉපදෙනවා. විපාක පිණිස කර්ම හැදිලා තියෙන්නේ පින පැත්තට නම් මනුස්ස ලෝකේ උපදිනවා. ගර්භාෂයක් ඇතුලේ උපදින්න පුළුවන්. ඒත් ඉතින් තිරිසන් ලෝකෙත් ගර්භාෂය ඇතුලේ උපදින සත්තු ඕන තරම් ඉන්නවා.
මේ විදියට ගත්තට පස්සේ කොහොම හරි විපාක පිණිස කර්මයක් නැත්තම් ජාතියක් පැනවෙන්නේ නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණ නැහැ. එහෙනම් අවුල මොකද්ද? විපාක පිණිස කර්ම හැදෙන එක. එදා උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී බලනවා හොඳයි විපාක පිණිස කර්ම හැදෙන එකෙන් ඉවරයිද? එතකොට උන්වහන්සේ දකින්නව නෑ. විපාක පිණිස කර්ම හැදෙන්නේ හිත බැඳිලා ගියපු තැනකයි. ඒකට අපි මොකද්ද කියන්නේ? උපාදාන පච්චයා භව. උපාදානයි. මොකද්ද උපාදානයි කියන්නේ? හිත බැඳෙනවා. කාමයන්ට හිත බැඳෙනවා. ඒකට කියනවා කාමෝපාදාන. නොඑක් දෘෂ්ටීන්ට හිත බැඳෙනවා. කේන්දරයට, නැකතට, දේවාල වලට පාව බැඳෙන්නේ. දිට්ඨි උපා. ඔය එකක්වත් බුදුදහමේ කතා නෙමෙයි. ඕවා මේ බුදුදහමේ මුවාවෙන් දැන් ඕවා කරගෙන ගියාට. දිට්ඨි උපාදාන ඒකට අනුව අමාරුවේ වැටෙනවා. සීලබ්බත උපාදාන නොඑක් සීල බෘතවලට අහු වෙලා යනවා. අත්වාද උපාදාන මගේ ආත්මය කියලා මේ ලෝකෙම අල්ලගෙන දඟලනවා. ඒකට කියන්නේ අත්වාද උපාදාන. මොනවද මගේ ආත්මය කියලා අල්ලන්න මේ ලෝකෙ තියෙන්නේ? කොහෙද එහෙම එකක් තියෙන්නේ? ඔන්න ඔය උපාදානය කියන හිත බැඳී යාමක් නිසා මේ ලෝකයේ කෙරෙහි හිත බැඳිලා ගියපු තැනක තමයි බැඳිච්ච තැන්වල කර්ම හැදෙනවා. සිතින් කයින් වචනෙන්. ඇයි බලන්න දැන් මලකට බැඳුනහම දැන් අපි මලකට අපි බැඳෙනවා කියලා. මලකට බැඳුනහම මේ මල කඩන්න හිතෙනවා. ඒ මල ඉඹින්න හිතෙනවා. ඒ මල සුවඳ කරන්න හිතෙනවා. ඇයි? මලට බැඳිච්ච නිසා. සිතින් කයින් වචනෙන් කර්ම කරනවා ඊට පස්සේ. උපාදාන පච්චය භව. සිතින් කයින් වචනෙන් කර්ම කරනකොට ජාති භව පච්චය ජාති. ඊට පස්සේ ඒ කර්මයට අනුව උපතක් සකස් වෙනවා. ඒකට අනුව ජරා මරණ දුකක් ඇති වෙනවා. එච්චරයි. උනාසි බලනවා හොඳයි. උපාදානය කියන එක දෙහිනම් මේකට හේතුව. එතකොට උනාසි එතනින් එහාට තවත් පියවරක් පේනවා. මොකද්ද? උපාදානය ඇති වෙන්නේ හිතේ තණ්හාව නිසා. තණ්හා පච්චය උපාදාන. මේ ලෝකේ රූප වලට තණ්හා කරනකොට ඒ රූප වලට තණ්හා කරපු තැන් වලයි පින්වත්නි ඒ රූපේටයි හිත බැඳෙන්නේ. රූප තණ්හාව ඇති වුණාම ඒ රූපේට හිත බැඳෙනවා. ශබ්ද තණ්හාව ඇති වුණාම මේ ශබ්දයට යාගේ හිත බැඳෙනවා. එහෙනම් තණ්හාවයි හේතු. උනාස් බලන තණ්හාව නිකම්මද ඇති වුනේ. තණ්හාවත් නිකම්ම නෙමෙයි ඇති වුනේ. තණ්හාව ඇති වුනේ වේදනාව නිසා. වේදනා පච්චය තණ්හා. විඳින්න රූපේ විඳිනකොට ඇහැයි රූපය දකින්නකොට ඒ දකින්න රූපේ නිසා තමන් තුළ හිතේ සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ සැප වේදනාව හදපු රූපේටයි හිත බැඳින්නේ. විඳින්න නැති රූප වලට අපි තණ්හාවක් උපදින්නේ නැහැ. දැන් ඔබ කවදාවත් විඳලා නැති ශබ්දයකට ඔබට තණ්හාවක් උපදින්නේ. ලස්සන කෙනෙක් ඉන්නවා අපි කවදාවත් දැකලා නැහැ. ඉන්දියාවේ. අපිට රූප තණ්හාවක් ඇති වෙනවද? නෑ. ඇයි? ඒ රූපේ අපි විඳලා නෑ. කොයිතරම් ලස්සන වුණත් විඳ නැති දෙයකට තණ්හාවක් උපදින්නේ නෑ. වේදනා පච්චය තණ්හාව. විඳින දෙයටයි හිතේ තණ්හාව උපදින්නේ. විඳින්න නැති රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන්ට තණ්හාව උපදින්නේ නෑ. වේදනා පච්චය තණ්හා. උනාසේ දා බලනවා පස්සට පිටිපස්සට හොඳයි මේ විදියට වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසායි වේදනාව. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණොත් තමයි විඳින්නේ. ඇසයි රූපයයි විතරක් තිබ්බට විඳින්න බෑ. චක්කු විඥානයක් තියෙනවා. ඔය තුන එකතු වෙන එකට කියනවා තින්නම් සංගති පස්සෝ. ඔය තුන එකතු වෙච්ච එකට ස්පර්ශය කියනවා. ඇසට රූප දැක්ක කියලා විඳින්න බෑ. අනිවාර්යෙන් විඥානේ පහළ වෙලා තියෙනවා. එහෙනම් මලමිනිත් විඳින්න එපා. ඇසුත් තියෙනවා. ඇස් බලන්නකො මලමිනිය ඇරලා ඇස් තියෙනවා. හෙම්බාම් කරන්න කලින්. රූපත් තියෙනවා. එහෙනම් විඳින්න එපා. චක්කු විඥානේ ඔය තුන එකතු වුණොත් තමයි විඳින්නේ. ඔකට කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශය ඇති වෙන්නේ නිකම්ම දුන්නාහන්සේ බලන ස්පර්ශයත් නිකම්ම නෙමෙයි. ස්පර්ශයට හේතුව තමයි සලායතන පච්චයා පස්සෝ. ආයතන හයක් ඇති වෙලා. ආයතන ඇති උනේ උතනින් එහාට මට කියන්න මේ දේශනාවට කාලේ නැහැ. ආයතන ඇති උනේ කුමක් නිසාද කියලා බලනවා. ආයතන ඇති උනේ නිකම්ම නෙමෙයි. නාම රූප පච්චයා සලායතන. නාම රූප කියලා පුදුම විශ්ලේෂණයක් මේ බඳු මානසික විශ්ලේෂණයක් කාටද කරන්න පුළුවන්? බුදුහාමුදුරන් ගරු කරන්න වෙන හේතුවක් ඕනේ මේ ගැඹුරු මානසික විශ්ලේෂණයක් නේ. අදට 2600කට එහා පැත්තේදී මේ කරපු ගැඹුරු දාර්ශනික විග්‍රහය අදත් එක මිනිහෙකුටවත් පුළුවන් ද අභියෝගයට ලක් කරන්න.
බටහිර විද්‍යාවනේ බටහිර විද්‍යාවෙත් මනෝ විශ්ලේෂණ වාදයයි මනෝරෝගයි මනෝ චිකිත්සාවයි අධිමනෝ විද්‍යාවයි පැරාසයිකොලොජි කියලා කතා කරන එකයි මනෝ විශ්ලේෂණ වාදයයි ඊට පස්සේ මනෝරෝග වර්ගීකරණ සභා අරෝමේ ඔක්කොම අපෙන් ගත්ත දේවල් තියෙන්නේ. ඒගොල්ලන්ගේ එකක් වගේ දුන්නට ඔක්කොම අපෙන් ගත්ත ඒවා තියෙන්නේ. සම්පූර්ණයෙන් මනස සම්බන්ධ මෙබඳු ගැඹුරු විශ්ලේෂණයක් ලෝකේ කාටවත් නැහැ. ගත්තනම් යන්තම් හරි ටිකක් අපෙන් අරන් තියෙන්නේ. නමුත් උන්දලටත් ඒක විස්තර කරගන්න බෑ. ඔය නිකන් හිත ගැනීම පොඩි බෙදීමක් කතා කරනවා. උඩු සිත යට සිත ගැනීම කතා කරන හරියට තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඒක. අපි මොකද ඒගොල්ලන්ට මේක ගැන දාර්ශනික මතවාදයක් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක්. ඒ නිසා තේරෙන්නේ නැහැ. නාම රූප ධර්මයන් කුමක් නිසාද ඇති වෙන්නේ? විඥාන පත්‍යා නාම රූපං. ප්‍රතිසන්දි විඥානය බැහැගත්තේ නිසායි නාම රූප ධර්මය නැති වෙන්නේ. විඥානේ බැහැගත්තේ කුමක් නිසාද? සංකාර පත්‍යා විඥාන. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර කියලා සංකාර මම මාතෘකාවක් කියන්නේ මේ ටික ඔබට තේරෙන්නේ නැහැ. අර මුල් කියපු ටික තරයි. සංකාර මොකක් නිසාද ඇති වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංකාර. අවිද්‍යාව නිසායි කියලා උනාස උඩටයි පහළටයි එදා බෝධි මණ්ඩලයේදී බලනවා. ඕක තේරෙනකොට උනාස වේගෙන් බලනවා භාවනාව. වේගෙන් බලාගෙන යනකොට අර දැලි පිහියක් ගන්නකොට පින්වත්නි මුලින් එක පැත්තකට ගන්නවා පිහියක් ගන්නකොට අනිත් පැත්තට ගන්නවා මුවහත හිටින වෙලාවට වේගෙන් ගන්න. අන්න ඒ වගේ වේගෙන් හිත බලනකොට හිත විසංකාරගත වෙලා විතර්ක වලට හිත ඉඩ නොදී එතනින් තමයි බුද්ධත්වයේ මතුවේ. එදා තමයි චක්කුම් උදපාදි ධම්මස පහළ වුණා කියලා ප්‍රතිඥා කරේ. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා, ඥානං උදපාදි ඥානේ පහළ වුණා, පඤ්ඤා උදපාදි කියලා ධර්ම චක්‍රේ පතුරවන්නේ. දසදහස් ගණන් ලෝක ධාතු වලින් දෙවිවරු සාදුකාර දුන්නා. මොකද හැමෝටම තිබ්බ අරුබුදය. කාම රූප අරූප තුන් ලෝකේම හොඳම තැන හොය ඉද්දී සම්පූර්ණයෙන් සාංශාරික ජාලයට කිසි දවසක සමවැදින් නැතුව මේක නෙට්වර්ක් එකක් නම් මේකට කිසිම දවසක සම්බන්ධ වෙන්නේ නැතුව මේ ජාලයට සම්බන්ධ වෙන්නේ නැතුව මේ ජාලෙන් හැමීට ගැලවිලා මේක ජාලගතයිනේ. මේ අන්තර් සම්බන්ධ මේ සියල්ලම සාංශාරිකයි. ඔබ මාතර ඇති වෙන මේ සම්බන්ධය පවා සාංශාරිකයි. සංසාරයට සම නොවැදී සාංශාරික ජාලෙන් ගැලවිලා සම්පූර්ණයෙන්ම නිවිලා යන කතා හොයාගද්දි දෙවිවරුත් සාදුකාර දුන්නා. මොකද හොඳලාටත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒගොල්ලොත් දන්නේ නැති කතාවක්. ඒකයි දසදහස් ගණනින් දෙවිවරු පවා මේ කතාව අහලා විස්මයටපත් වුණේ. ඒකයි දෙවිවරුන්ගේද මුනිවරයා කියන්නේ. ඒ නිසා මේ කාරණේ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන එකක්. හැම දිනාටම ධර්ම අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ කන්දේවත්ත හේනේගම පදිංචි විශ්‍රාමික ගුරු කමලා රාජපක්ෂ මහත්මිය, දියණිය වෛද්‍ය සුමුදු රාජපක්ෂ මහත්මිය, බෑනනුවන් වෛද්‍ය රමින්ද කටුවල මහත්මයා, මුණුබුරාවන කුවිඳු කටුවල ඒ පුතණුවන් ප්‍රදාන පින්තුන් දායකත්වයේ දරනවා. කමලා රාජපක්ෂ මහත්මිය ප්‍රදාන හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත, උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ගම්පහ හේනේගම විසූ විශ්‍රාමික විදුහල්පති ආර්.පී.එස්. රාජපක්ෂ පියතුමන්ට වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම හැටියටයි ලක්ෂ ගාණක් පිරිසට අද මේ දේශනාව බෞද්ධ රූප වාහිනිය තුලින් විකාශනය කරන්නට කටයුතු කරන්නේ. ඒ වගේම බොරලැස්කමුව කටුවාවල විසූ දයාංගනී කටුවල මෑණියන්ටත් අභාව ප්‍රාප්ත වී වසර 6ක් සපිරීම නිමිති කරගෙන එතුමියට අනුමෝදන් කිරීමත්, දෙමටාවල උඩබද්දාව විසූ චාල්ස් ලින්දර පියතුමාටත් අංගනෝනා හේරත් මෑණියන්ටත් අනුමෝදනා කිරීමත්, විශේෂයෙන්ම කමලා රාජපක්ෂ මහත්මිය ප්‍රදාන හැම දිනාගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී සසර සුවපත් වේවා. විශ්‍රාමික විදුහල්පති රාජපක්ෂ මැතිතුමන් ප්‍රදාන සියලු දෙනාගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන තුම් අමා නිවන් පිණිසම පියතුමන් ප්‍රදාන මේ පවුලේ නමින් මියගියා වූ සියලුම ඥාතීන්ටත් රාජපක්ෂ මහත්මයා ප්‍රදාන හැම දිනාටමත් මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. කුවිඳු තමන්ගේ දයාබරණීය පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරලා තිනු අධ්‍යයන කටයුතු සාර්ථක වේවා කියන අදිෂ්ඨානෙන් මෑණියන් ඇතුළු හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ අපටත් ආශිර්වාද කරලා තියෙනවා.
වරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. සියලු දෙනාටත් අවීචිය පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. දෙවියන්ටත් තමා නිවන් පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් පැතූ බෝධියකින් අමා නිවන් පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. කමලා රාජපක්ෂ මහත්මියටත් වෛද්‍ය සුමුදු රාජපක්ෂ මහත්මියටත් වෛද්‍ය රමින්ද කටුවාවල මහත්මයා සහ මුවිදු කටුවල පුතණුවන් ඇතුළු සියලු දෙනාටම මේ බුද්ධ ශාසනයේදීම මේ මැදිරි පරිශ්‍රයට එකතුණු සියලුම දෙනා සහිත ඔබ හැම දෙනාටම අමා නිවන් පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨානින් දේශනාව නිමා කරන ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නේම දේශනා පවත්වා වදාළ පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු.